අයිබෝවන් සුබදෑසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරන ඔබට ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අද දවසේදී අපි 7 වෙනි පැය තුලින් විශේෂිත ක්ෂේත්‍රයක් පිළිබඳව කතා බහ කරන්න සූදානම්. ඒ සඳහා අපි මැදිරියට ඒ සඳහා වන සුදුසුම චරිතයට ආරාධනා කළා. විශේෂයෙන් දැන් කොරෝනා ව්‍යාප්ත වෙන කාල සීමාවෙදී අපි ප්‍රතිශක්තිය පිළිබඳව වැඩියෙන් අවධානය යොමු කරනවා. ප්‍රතිශක්තිය ගැන කිව්වහම අපි ලබා ගන්න ආහාර මේ හැම දෙයක්ම බොහොම වටිනවා. රටක ගව සම්පත කියන්නේ බොහොම වටින කාරණාවක්. විශේෂයෙන්ම ගව සම්පත ඔස්සේ ලබා ගන්න කිරි ආශ්‍රිත නිෂ්පාදන කිරි කර්මාන්තේ රටේ උන්නතිය වෙනුවෙන් දායක කරගත් රටවල් ලෝකයේ බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. අපේ රටේ කිරි කර්මාන්තය කොතනටද? අපේ රටේ මේ කිරි ආශ්‍රිත නිෂ්පාදනය වගේම සත්ත්ව පාලන පශු සම්පත් ක්ෂේත්‍රයේ කොයි පැත්තටද ගමන් කරන්නේ? අපි සූදානම් අද ඒ ගැන කතා කරන්න. අපි මැදිරියට ආරාධනා කළේ පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමන්ට ඩී.බී. හේරත් මහත්මයාට සුබ දැසනක් ප්‍රාර්ථනා කරන ඔබතුමන්ට. සේම වේවා. සුබ දැසනක් වේවා. හැමතුම මේ අර උදේ පාන්දරම ඕනම ගෙදරක හැම දෙනෙක්ම වැඩ පටන් ගන්න කිරි වීදුරුවක් බීලා අර ඉස්සර ඔහොම සංස්කෘතියක් තිබ්බා. දැන් හැබැයි බොහෝ දෙනෙක් පිටිකිරි වලට යොමු වෙලා හැබැයි නැවතත් ඒ සංස්කෘතිය ඇති කරන්න ඔබතුමන්ගේ අමාත්‍යාංශයේ වෙහෙසක් දරනවා කියලා අපිට පේනවා. අර දැන් පහුගිය දවස් කිහිපේ බැලුවම රටේ ගව සම්පත වැඩි දියුණු කරන්න පහුගිය කාලේ අපි දැක්කා පිට රටින් ගවයන් ගේනවා. පහුගිය රජයේ කාලේ පිට රටින් ගවයන් ගේනවායි කියන මේ කොමිස් ගහපු කාලෙකුත් තිබ්බා. මේ දේවල් රටේ දායකත්වයට හරි හැටි ලබා ගන්නට හැකියාවක් තිබුණේ නැහැ. හැබැයි මහ පොළොවේ පැලවෙන ප්‍රායෝගික වැඩසටහනක් ඔබතුමාලා දියත් කරලා තිනවා. අපි එතනින්ම පටන් ගමු. අපේ රටේ කිරි කොහොමද අපේ ජනතාවට මේ ලබා දීමේ වැඩසටහන කොහොමද ප්‍රවර්ධන කටයුතු සිද්ධ වෙන ඔබතුමන්ගේ අමාත්‍යාංශය හරහා? නජිත් දැන් අපි අපේ ලෝකයේ අපි දැකලා තියෙනවා අතිමහත් බහුතරයක් ජනතාවගේ පෝෂණ අවශ්‍යතාව ඉෂ්ට කර ගන්නට කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන වලට හුරු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ පසුබිමක් තුළ අපි අපේ රට ජනතාවගේ පෝෂණ අවශ්‍යතාව ඉටු කරන්නට අපේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරා වැඩපිළිවෙලක් සෞභාග්‍ය ඉදිරි දැක්මේ දේශීය කිරි නිෂ්පාදන ඉහළ තැනකට අරගෙන ගිහිල්ලා දියර කිරි ප්‍රචලිත කිරීම නැවුම් කිරි භාවිතා කරන්න ජනතාව හුරු කිරීමේ ක්‍රියාවලිය. ඉතින් මේක තව විදිහකට කිව්වොත් කිරිවලින් ස්වයංපෝෂිත දේශයක් හැදීමේ වගකීම තමයි එතුම බාරගත්තේ. ඉතින් මේ කිරිවලින් ස්වයංපෝෂිත කිරීමේ ක්‍රියාවලිය කරනකොට මේක අපි දන්නවා එක්තරා කාලයක් තිබුණා 70 වගේ දශකයේ වගේ කාලෙ තුල ලංකාව කිරි වලින් ස්වයංපෝෂිතයි. පිටරටින් කිරි ආනයනය කරන්න ඕනේ නැහැ. නමුත් ක්‍රමානුකූලව පැවතිච්ච රජයන් ඔවුන්ගේ ප්‍රතිපත්ති විවිධ අවස්ථාවන දෙහාට මෙහාට වෙනස් කරද්දී මේ රටේ කිරි නිෂ්පාදනය විවිධ විදිහට අඩාල වුණා. සමහර විට අපේ රජයන් කාලයන් තුල කිරි නිෂ්පාදනය ඉහළ ගෙනියන්න අවශ්‍ය ක්‍රමෝපායන් අනුගමනය කරා. දැන් අපි මහින්ද රාජපක්ෂ යුගය ගත්තාම 2015ට ඉස්සරලා මේ රටේ කිරි නිෂ්පාදනය ක්‍රියාකාරකමට සම්බන්ධ වෙලා ඉන්න කිරි ගොවි ව්‍යවසායකයන්ට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. ඒ කාලේ මට මතකයි විදේශී රටවල් වලින් කිරි පිටි ආනයනය කරනකොට සෙස් බද්දක් දාලා ඒ මුදල් සහ මුලින්ම ලංකාවේ කිරි නිෂ්පාදනයට අවුල් වෙන ගොවි මහත්තුරුන්ට ලබා දෙන්න කටයුතු කරලා තිබුණා. ඊට පස්සේ හපාලන ආණ්ඩුව ආවට පස්සේ ඒ කාලේ ඒ කිරි වලට ගහපු බද්ද නැති කරලා දැම්මා. ඒකේ වාසිය නවසීලන්තයට දුන්නා විදේශී රටවල වල ගොවියන්ට. ඉතින් මේ වගේ පසුබිමක් තුළ ඒ කාලේ කිරි නිෂ්පාදන ක්‍රියාවලිය කඩාගෙන වැටුණා. ඉතින් වර්තමානයේ ජනාධිපතිතුමා මේ සියල්ල සැලකිලිට අරගෙන කිරිවලින් ස්වයංපෝෂිත දේශයක් හදන්න යන වැඩපිළිවෙලට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙනවා. මට මතකයි අයවැයලේ කෙනේ අපි මහින්ද රාජපක්ෂ අපේ අගමැතිතුමා මුදල් ඇමතිවරයා හැටියට විශාල මුදල් ප්‍රමාණයක් අපිට දුන්නා වැඩ කරන්න. ඊගාවට රාජ්‍ය මුල්‍ය ආයතන දායක කරගෙන කිරිගොවි මහත්තුරුන්ට කිරිගවයන් මිලදීලා ගන්න 107 පොලියට ලක්ෂ 10 දක්වා අන්‍යෝන්‍ය අප මත මුදල් ලබා දෙන්න කටයුතු කරා. ඊළඟට එතුමා මුදල් ඇමතිවරයා හැටියට අපේ අමාත්‍යාංශයට ලබා දීලා තියෙන මුදල් ප්‍රතිපාදන බැලුවාම දැන් යහපාලන ආණ්ඩු කාලේ මේ වෙනුවෙන් වෙන් කරලා තිබුණේ මිලියන 35යි 25යි උපරිම 55යි.
අපි ඒ වගේ 23ක් විතර මිලියන 1200කට වැඩි ප්‍රමාණයක් ගොවියන්ට විතරක් බෙදලා දෙන වැඩපිළිවෙලට අපි අවතීර්ණ වෙලා තියෙනවා. ඉතින්දී අපි බලාපොරොත්තු වෙනවා දැනට ලංකාවේ කිරි ගන්න ක්ෂේත්‍රයට සම්බන්ධ වෙච්ච සතුන් ඉන්නේ මිලියන 1.2යි. එතකොට මේ මිලියන 1.2නුත් කිරි ගන්න අපිට පුළුවන් වෙන්නේ ඇත්තටම ලක්ෂ 5ක් 6ක් වගේ ප්‍රමාණයක්. එතකොට මේ මුළු සමස්ත කිරි ගන්න දෙනුන්ගේ සංඛ්‍යාවත් එක්ක ගත්තාම අද සතෙකුෙන් සාමාන්‍ය ගන්න 2.8ක් ලීටර් නැත්නම් 3ක් වගේ ප්‍රමාණයක්. සමහර තැන්වල 20 25ට කිරි දොවා ගන්න තැනුත් තියෙනවා. හැබැයි සමස්තයකට ගත්තාම දවසකට එකතු කරන නිෂ්පාදනයත් එක්ක අපි එක්කෙනෙකුෙන් ගන්නේ 2.8ක් 3ක් වගේ ප්‍රමාණයක්. ඉතින් අපි පළවෙනියටම අමාත්‍යාංශයක් හැටියට මේක වැඩි දියුණු කරන්න වැඩපිළිවෙලකට අපි ගිහිල්ලා තියෙන. ඉන්න සතුන්ගෙන් කිරි ප්‍රමාණය දෙගුණයක් ගන්න. ඒ දෙගුණයක් ගන්නේ කොහොමද? අපි පැය 24ෙම කෑම ටික දීලා, බොණ්ඩ වතුර ටික දීලා මේ සතුන් හොඳට රැක බලාගෙන එයාලගෙන් අපි කිරි නිෂ්පාදනය දෙගුණ කරගන්න පුළුවන්. මේකට අපි ගොවි මහත්තුරුත් එක්ක එකතු වෙලා අපි සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් මොන ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක ගමට ගිහිල්ලා මේ කිරි නිෂ්පාදන ක්‍රියාවලියට විද්‍යාත්මකව කොහොමද හසුරවන්නේ කියලා දැනුම ලබා දෙන්න. ඒ වගේම උන්ට පහසුකම් දෙන්න. දැන් ගවගාල් හදාගන්න, ඊළඟට කිරි දෝන මැෂින් දෙන්න, ඊළඟට දැන් කිරි තනකොළ කපන මැෂින් දෙන්න, ඊගාවට තනකොළ සයිලේජ් වගේ ගුණාත්මක බව වැඩි කරපු ආහාර බවට පරිවර්තනය කරන්න, ඊළඟට රටේ දැන් සාම්ප්‍රදායිකව සතුන් ගිහිල්ලා සාමාන්‍ය ආහාර හොයාගන්න ඒගොල්ලන්ට දෙන ක්‍රමවේද වෙනස් කරලා අපි තනකොළ වගා කරන ගොවියෙක් හදලා ඒ තනකොළ ගොවියගේ තනකොළට මිල දීලා අරගෙන ඒ ගොවි මහත්තුරුට දෙන වැඩපිළිවෙලක් දක්වා මේක පුළුල් කරලා තියෙනවා. ඒතර මේක තමයි අපේ අමාත්‍යාංශයේ ක්‍රියාවලිය. හොඳයි ඔබතුමා දැන් ඔබතුමන් සඳහන් කළා විශේෂයෙන්ම අර දැන් අපේ රටේ කිරි කර්මාන්තයේ නංවාලීම සඳහා අරගෙන තියෙන පියවර විශේෂයෙන් අපි පහුගිය කාලේ දැක්කෝ දැන් රාජ්‍ය ආයතන විශේෂයෙන්ම NLDB ආයතන ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මිල්කෝ ආයතන මේ සියලු දේවල් රජය හරහා ක්‍රියාත්මක වෙද්දී අතීතයේ අපි දැක්කේ පාඩු ලබන තත්ත්වය ආයතන. හැබැයි දැන් අපිට පේන තියෙනවා අර පෞද්ගලික අංශයත් එක්ක තරගකාරී විදිහට මේ ආයතනයන් ක්‍රියාත්මක වෙනවා. මොකද්ද වෙනස? මොනවාද ඇති කරලා තියෙන වෙනස්කම්? අජිත් දැන් ඔබතුමා කිව්වා හරියටම හරි. මොකද අපි රට කරවන පාලක පක්ෂය රාජ්‍ය ආයතන භාවිතා කරලා පෞද්ගලික අංශයට ආදර්ශයක් දෙනවා. මෙන්න මේ විදිහයි මේ ක්ෂේත්‍රය දියුණු කරන්න කියලා. ඒ වෙනුවෙන් අපි පිටවල තියෙන ආයතන තමයි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය. මේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සත්ව අභිජනන ක්‍රියාවලිය ඊළඟට තාක්ෂණය ජනතාවට ලබා දීම ඊගාවට සතුන් අලුතෙන් හදලා ජනතාවට ලබා දීම ඒ ක්‍රියාවලිය කරනවා. ඒතර මේ ආයතනය පෞද්ගලික කාලේ විශාල පාඩුවකට ගිහිල්ලා තිබුණේ. දැන් අද ඒක ලාභ ලබන තැනට අරගෙන වෙලා තිනවා. මේ මාස කිහිපයක් තුළ අපේ ජනාධිපතිතුමා ඒ කාලය තුළ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා එයා මහාචාර්යවරයෙක් සබරගම විශ්වවිද්‍යාලයේ ඒ කෘෂිකර්මය පිළිබඳව එතුමා ඒ අත්දැකීම් එක්ක දැන් ආයතනය දියුණු කරන්න හොඳ කළමනාකරණයක් කරගෙන යනවා. ඉතින් ලාභ ලබන තැනට ඇවිල්ලා විතරක් නෙවෙයි කිරි නිෂ්පාදන ක්‍රියාවලියේ පෙර ගමන් කරු හැටියට කටයුතු කරනවා. ඊට අමතරව අපිට තවත් අපේ ආයතනයක් තියෙනවා මිල්කෝ ආයතනය. කිරි නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙන ප්‍රමුඛතාවය දීලා හැබැයි වෙනත් ආයතනවලට වඩා වෙනස් මේ මිල්කෝ ආයතනය. ඒ තමයි ලංකාවේ කිරි ගොවියා සුරක්ෂිත කරන්න. කිරිගොවි සංවිධාන හදලා ස්වයං පාලිත සමිති හදලා මේ කිරිගොවියන් කිරි මිලදී කියලා ගැනීම පමණක් නෙවෙයි. එතනින් එහාට ගිහිල්ලා මේ නවීන තාක්ෂණය දීලා විවිධ තාක්ෂණ ක්‍රම අනුගමනය කරපු පිරිස් සමාජගත කරලා ඒ කිරි නිෂ්පාදනය ඉහළගෙන යන්නට කිරි ගොවියන්ටත් උදව් කරනවා දැන් මිල්කෝ ආයතනය. දැන් මේ මිල්කෝ ආයතනය නේද දැන් ඒ කාලේ පාඩු ලබන ආයතනයක්. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රට බාර ගන්නකොට මිල්කෝ ආයතනයේ වාර්ෂික පාඩුව මිලියන 800යි. දැන් මේ මිලියන 800ක් පාඩුව තිබිච්ච ආයතනය මේ මාස කිහිපය තුළ දැන් මිලියන 400ක් ලාභ ලබනවා. ඒ කියන්නේ එකතුව ගත්තාම මිලියන 1200ක් අපි මේ වන විට වැඩියෙන් එකතු කරලා තිනවා මිල්කෝ ආයතනෙන් සල්ලි හොයලා තිනවා. ඒ කියන්නේ මේ රාජ්‍ය ආයතන පාඩු පිට තිබිච්ච ඒවා ලාභ ලැබමින් මේ රටේ කිරි නිෂ්පාදනයටත් උදව් කරමින් කිරි මිලදීලා අරගෙන අතුරු නිෂ්පාදන වලට පවා අපි යන්න කටයුතු කරලා තියෙනවා. ඒ හින්දා අපි අපේ අමාත්‍යාංශය එක පැත්තකින් කිරි නිෂ්පාදනයට උදව්වක් කරනවා, ඉහළ තැනකට ගේන්න කටයුතු කරනවා. ඒ වගේම අපේ අමාත්‍යාංශය හා සම්බන්ධ මේ ආයතන දෙකම
පාඩු ලැබෙමින් තිබුණේවා දැන් ලාභ ලබන තැනට ඇවිල්ලා තවදුරටත් කිරි නිෂ්පාදන ක්‍රියාවලියටත් ආයතන පෙර ගමන්කරුවෝ හැටියට කටයුතු කරනවා. ඒද තරඟකාරී පසුබිම තුළ පෞද්ගලික අංශයට අපි ආදර්ශයක් දීලා තියෙනවා. මෙන්න මේ ආයතන කිරි මිලදීලා ගැනීම පමණක් නෙවෙයි කිරි නිෂ්පාදනයටත් ඔයගොල්ලෝ අවුල් වෙන්න ඕනේ කියන පණිවිඩය අපි සමාජගත කරලා තියෙනවා. අපි දැක්ක ඔබතුමන් අර පහුගිය දවස්වල මේ ආයතන වල සංචාරය කරන මේ අඩුපාඩු සබඳ දැන් පෙරේද දවසෙත් අපි දැක්ක ඔබතුමන් විශේෂ කටයුත්තකට සහභාගී වුණා. අර දැන් මේ මහ පොළොවේ මිනිසුත් එක්ක ගැටෙන කර්මාන්තනේ මේ කිරි කර්මාන්ත කියන්නේ ඉතින් ජනතාවත් එක්ක සමීප වෙලා ඒ කටයුතු සිදු කරන ආකාරය අපි දැක්ක. විශේෂයෙන් දැන් ඔබතුමන් කිව්ව විදිහට මිල්කෝ සමාගම සහ NLDB ආයතන අර තරඟකාරීත්වයත් එක්ක ඒ තරඟකාරීත්වයට මුහුණ දීලා කටයුතු කරන හැටි අපි දකිනවා. මේ ලාභය ලැබෙන්නේ රටේ ජනතාවට. දැන් විශේෂයෙන්ම අපි දැකලා තියෙනවා මේ ඇමතුමා මේ දැන් අලුතෙන් සත්තු ගොවිපළ ආරම්භ කිරීමේ වැඩසටහන් පවා ක්‍රියාත්මක වෙනවා. කොහොමද මේ කිරි කර්මාන්තය දිනු කරන්න අරන් තියෙන වැඩපිළිවෙල? දැන් විශේෂයෙන්ම සත්ව පාලන ක්ෂේත්‍රයේදී අපි දකිනවා ජනතාවට විවිධ ගැටලු තියෙනවා. කිරි ගොවීන්ට පහුගිය කාලේ කිරි ඇවිල්ලා පාරට මේ හලන තත්වයකට ඇවිල්ලා තිබ්බා. දැන් මේ තත්ත්වය තියෙනවද? මොකක්ද ඇත්ත තත්ත්වය? දැන් රටේ නිෂ්පාදනය කරන කිරි ටික කිරි හා අතුරු නිෂ්පාදනය කරලා ජනතාවට දීමේ වගකීම නියාමනය කිරීමේ ක්‍රියාවලිය අපේ අමාත්‍යාංශය බාර අරගෙන තියෙනවා. එහෙනම් කිසිසේත් නිෂ්පාදනය කරන කිරි බිඳුවක්වත් අපිට අරින්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සියලු නියාමන කටයුතු අපි එහෙම කරලා තියෙනවා. සාධාරණ මිලක් ලැබෙනවද ගොවීන්ට? ලැබෙනවා. එදා කිරි වලට ගොවියන්ට සාධාරණ මිලක් හම්බුනේ නැහැ. ඒ වගේම මුදල් ටික වෙලාවට හම්බුනේ නැහැ. ගොවීන් අන්ත අසරණ තත්ත්වයටපත් වුණා. ඉතින් ඒ නිසා අපි ඒකේ අවශ්‍ය වගකීම ඉටු කරමින් නියාමනය කිරීම කරනවා. අනිත් එක තමයි ඔබතුමා මතක් කරා විදේශී රටවල් වලින් දෙනුන් ආනයනය කිරීම. හොඳයි ඔබතුමා මොහොතක් දෙන්න අපි ගැන කතා කරමු වෙලාව බලලා. හොඳයි අපි නැවතත් එකතු වෙන 7 වෙනි පැය සමගින් අපි එමෙතුමත් එක්ක කතා කරපු කාරණා විශේෂ ඔබතුමන් අර මේ කියාගෙන ආපු තැනින් අපි පටන් ගමු. ඔව් විදේශී රටවල් වලින් දෙනුන් ආනයනය කරන්නේ ඇයිද කියන කාරණාව. දැන් ලංකාවේ අපිට ඕන කරන කිරි ප්‍රමාණයෙන් 140යි මේ වෙලාවේ අපි හදන්නේ. දැන් අපි වැඩි වෙලා තියෙනවා. අපි බාර ගන්නකොට 140යි හැදුවේ. එතකොට 160ක්ම පිටරටින් ආනයනය කරනවා. දැන් අපි දෙගුණ කිරීමේ ක්‍රියාවලිය 70 80 දක්වා යනවා. මේ ඉන්න සත්තුන්ගෙන් ඉන්න ටික අභිජනනය කරලා අලුත් නවාරි සත්තුන් හදාගෙන අපි මෙතෙන්ට යනවා. හැබැයි මේ ශනිකව අපේ ජනාධිපතිතුමාට ඕන කරනවා අවුරුදු 3ක් ඇතුළත මේ ලංකාව කිරි වලින් ස්වයං පෝෂිත කරන්න. අන්න එතෙන් එනකොට අපිට සිද්ධ වෙනවා විදේශීය රටවල් වලින් කිරි ආනයනය කරන්න දායක වෙන්න. ඒ හින්දා අපි අතීත අත්දැකීම් අපි දැක්ක පහුගිය ආණ්ඩු කාලේ විදේශීය රටවල් වලින් සතුන් ආනයනය කරලා හිතවතුන්ට දෙනවා. නැත්තම් වැඩි කරන්න පුරුදු නැති අයට දෙනවා. එහෙම දීලා නිර්පරාදේ මේ ඒ ක්‍රියාවලිය තුළ සතුන් මිය ගියා. ඒ වගේම කිරි නිෂ්පාදනයට එකතු කරගන්න බැරි වුණා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුළ පහුගිය දවසක අපි මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරා. අපි දරිද්‍රතාවය පිටු දැකීමේ කාර්යසේ සභාපතිතුමා බැසිල් රාජපක්ෂ මහත්මයා එතුමාගේ හසල දැනුම අවබෝධය මේ පිළිබඳව තියෙන කැමැත්ත අනුව අපි මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා අපේ කෘෂිකර්ම ඇමතුමා අපේ අමාත්‍යාංශය අධීක්ෂණය කරන එතුමාට වගකීම් පැවරලා තින්නේ මේ දෙන්නම එකතු වෙලා වැවිලි කර්මාන්ත ඇමතුමත් එකතු කරාගෙන මාහවැලි අධිකාරිය වගේ ආයතනත් එකතු කරාගෙන ඉඩම් අමාත්‍යාංශය ඇමතුමත් එකතු කරාගෙන මේ ඔක්කොම එකතු කරලා දැන් විදේශීය රටවල් වලින් කිරි නිෂ්පාදනය කරන්න අවශ්‍ය දෙවනුන් ආනයනය කරලා මේ ව්‍යාපෘතියට ව්‍යවසායකයන්ට එකතු වෙන්න පුළුවන් ව්‍යාපාරික ප්‍රජාවට බදු සහන දීලා BOI එකත් එකතු කරගෙන මේ ක්‍රියාවලියට දැන් යොමු වෙලා තියෙනවා. නිවැරදිව හොඳ සතුන් ටික ලංකාවට ගෙනල්ලා හොඳ ව්‍යවසායකයන් බවට පත් කරලා ලංකාවේ කිරි නිෂ්පාදනය කරන්නත් අපි වැඩ පිළිවෙල හදලා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් අර අතිරික්තය අපිට මේ ලංකාවේ සත්තුන්ගෙන් අපිට 70%යිනේ අපිට හදන්න පුළුවන්. ඒතර 170 හදන්න තමයි විදේශ රටවල් වලින් සත්තු ආනයනය කරන්න අපි කල්පනා කරලා තියෙනවා. දැන් කිරි එකතු කිරීම කාලයක් තිස්සේ ප්‍රශ්නයක් වෙලා තිබ්බ එමතුමා අර ජනතාව අසලටම ගිහිල්ලා කිරි එකතු කරන්නේ නැති කාලයක් තිබ්බ. ජනතාව මේ කිරි එකතු කරන මධ්‍යස්ථාන හොයාගෙන විලා ඒ කිරි ටික දුන්න කාලෙකුත් තිබ්බා. දැන් කොහොමද කිරි එකතු කිරීමේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වෙනවද? දැන් ලංකාවේ හැම තැනකම වාගේ චිලින් සෙන්ටර් තියෙනවා සීතකරණ. එතකොට කිරි ගොවියට එතෙන්නම ගිහිල්ලා තමන්ගේ කිරි ටික දීලා සාධාරණ මිලක් ගන්න පසුබිම හදලා තියෙනවා. එහෙනම් කිරි එකතු කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අවශ්‍යතාවය තියෙන්නේ කිරි ප්‍රමාණය වැඩි කරන්න. දැන් අද කිරි හා එකතු කරන ආයතන
කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආදන ආයතන ගණනාවක් තියෙනවා. ඕන්ට ඕන කරන කිරි ප්‍රමාණය අද මේ රටින් හදාගන්න අපොහසත් වෙලා තියෙනවා. ඒ හින්දා අපි විශේෂයෙන්ම මේක නියාමනය කිරීම කරමින් තමයි මේ කටයුත්තට යොමු වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මේල්කෝ ආයතනයේට අපිට අවශ්‍යයි දවසකට ලීටර් ලක්ෂ 4ක්. දැන් ලක්ෂ 4ක් හොයාගන්න අමාරුයි. ඒක අපිට අභියෝගයක්. ඒ කියන්නේ මේ රටේ කිරි හදන අයට තමන්ගේ කිරි ටික විකුණා ගන්නවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මිලත් ඉහළ ගිහිල්ලා තියෙනවා. ව්‍යාපාරික ප්‍රජාව කිරි එකතු කරන පිරිස විශාල වශයෙන් ඉන්නවා. ඒ නිසා කිසිම කෙනෙකුට කිරි විකුණා ගැනීම පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හැමතෙම මේ දැන් කිරි මිලදී ගන්නකොට කිසියම් ආකාරයක සීමාවක් තියනවද? ගොවියෙක්ගෙන් මෙන්න මේ මෙච්චර ප්‍රමාණයක් පමණයි මිලදී ගන්න. එහෙම සීමාවක් තියනවද? කිසිම සීමාවක් පනවලා නැහැ. කිරි ගොවියා කිරි ටික අරගෙන එනකොට කිරිවල ගුණාත්මක බවත් එක්ක අපි මිලක් නියම කරලා තියෙනවා. ඒ හින්දා කිරි ගොවියට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි දැන් අද මේ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් දැන් ගොවියන් කොච්චර හරි මේකට එකතු වෙනවා නම් හොඳයි. දැන් මම කියවනේ මිල්කෝ ආයතනයේ අපිට අවශ්‍ය ලක්ෂ 4 අපිට හොයාගන්න බෑ. දැන් මේ වන විට මිල්කෝ ආයතනයේ බඩල්ගම කිරි කර්මාන්ත ශාලාවක් හදලා තියෙනවා දියර කිරි ප්‍රචලිත කරන්න. ඒකට දවසකට තවත් ලක්ෂ 2ක් අවශ්‍යයි. එතකොට මිල්කෝ ආයතනයේ විතරක් ලක්ෂ 6ක් අපිට අවශ්‍යයි. ඊළඟට ලංකාවේ තවත් ස්ථාන 6ක දැන් මිනි ඩේරි කර්මාන්ත ශාලා ආරම්භ කළා. දවසකට කිරි ලීටර් 5000 ගානේ අරගෙන ඒ කලාපොතුල පාසල් දරුදරියන් ප්‍රමුඛතාවය අරගෙන දියර කිරි භාවිතා කරන්න උරු කරන වැඩපිළිවෙලක්. දැන් මේ එකක් අපි වෙන්නප්පුවේ ආරම්භ කරනවා. එකක් කුරුණෑගල ප්‍රදේශයේ ආරම්භ කරනවා. ඊළඟට තව එකක් අපි මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආරම්භ කරනවා. ඒ වගේම පොළොන්නරුවේ ආරම්භ කරනවා. ඒ කියන්නේ රට පුරාම මේ මිනි ඩේරි කර්මාන්ත ශාලාවල් 6ක් ආරම්භ කරන්න වෙන එකක් ඉඳන් නෙවෙයි. ඒ කලාපවල තියෙන කිරි ටික එකතු කරලා ඒ කලාපවල දියර කිරි හැටියට භාවිතා කරන්න තමයි අපි මේකට යොමු කරන්න උත්සාහ කරන්නේ. ඒකට හේතුව දැන් පිටි කිරි භාවිතා කරනවට වඩා අපිට අවශ්‍යයි ලංකාවේ ජනතාව දියර කිරි වලින් ස්වයං පෝෂිත කරන්න. නැවුම් කිරි වීදුරුවක් අපිට දරුවෙකුට දෙන්න පුළුවන් නම් උදේ පාන්දර ඔබතුමාලා මේ කතාව පටන් ගන්නකොට මුලින්ම කිව්වේ ඒ කතාවනේ. උදේ පාන්දර දරුවෙකුට පුළුවන් නම් නැවුම් කිරි වීදුරුවක් ලබා දෙන්න. පිටිදිය කරන්නේ නැතුව. ඒක තමයි වටිනාම කාරණාව. අපි බොහෝ වෙලාවට දකින්න එමෙතුමා තාමත් මේ ගෙවල් වල අම්මලා මේ උදේට පිටිකිරි තමයි දෙන්නේ. හැබැයි මේක වෙනස් වෙන්න ඕනේ. අපි දියුණු රටවල දැකලා තියෙන්නේ ওই වගේ දෙයක් නෙමෙයි. දියර කිරි ෆ්‍රෙෂ් මිල්ක් කියන සංකල්පය තමයි බොහෝ රටවල පාවිච්චි කරන්නේ. ඔව් පැහැදිලිවම දියුණු වෙච්ච ලෝකෙ කිසිම රටක පිටිකිරි භාවිතා කරන්නේ නැහැ. පිටිකිරි හදන තාක්ෂණයේ ඒ පිළිබඳව ඒකේ පෝෂණ ගුණය පිළිබඳව මම කියන්න උත්සාහ කරන්නේ මේ වෙලාවේ. හැබැයි මම වගකීමකින් කියනවා නැවුම් කිරි වීදුරුවක තියෙන ගුණය පිටිදිය කරලා පානය කරන කිරිවල ඒ ගුණය නැහැ. සමහර විට ඒ පිටිකිරි භාවිතා කිරීමත් එක්ක ලෙඩ රෝග පව ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වයන් එක්ක අපි පොළඹවන්න ඕනේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් හදන්න නම් නැවුම් කිරි භාවිතා කරන්න අපි හුරු කරන්න. ඒක වගකීමෙන් තමයි අපි කියන්නේ. හොඳයි අපිට මොහොතක් දෙන්න. අපි සූදානම් විරාමයක් ගන්න. විරාමයෙන් පස්සෙත් එකතු වෙමු 7 වෙනි පැය සමගින්. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින්. අද 7 වෙනි පැයට එකතු වෙන්නේ පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමන් ඩී.බී. හේරත් මහත්මයා. අපි එතුමන් එක්ක කතා කළා විශේෂයෙන්ම දැන් අපේ රටේ කිරි කර්මාන්තයේ කිරි ගොවීන්ට තියෙන ප්‍රශ්න පිළිබඳව බොහෝ ප්‍රමාණයක් අපි එතුමන් එක්ක කතා කළා. දැන් ඔය අතරදී එතුමා අපි දකිනවා විශේෂයෙන්ම දැන් ඔය කිරි කර්මාන්තයේ ආශ්‍රිත මේ ගව සම්පත පිළිබඳව කතා කරන අතරදී දැන් සත්ව පාලන ක්ෂේත්‍රයේ පශු සම්පත් ආශ්‍රිත කර්මාන්ත ගැන කතා කරනකොට අනිකුත් සත්ව පාලන කටයුතු අනිවාර්යෙන්ම කතා කළ යුතුමයි. අපේ රටට අර මේ ගව සම්පත තමයි වැඩියෙන්ම බොහෝ දෙනෙක්ට පුරුදු. හැබැයි දැන් අපි දැක්ක පහුගිය දවස්වල අර මේ බැටළු මේ පාලනය සම්බන්ධෙනුත් කිසියම් ආකාරයක පියවර අරගෙන තියෙන ඔබතුමන්ගේ අමාත්‍යාංශය හරහා මොකද්ද මේ අලුත් වැඩසටහනක්ද නැත්නම් ඉස්සර ඉඳන් ක්‍රියාත්මක වෙච්ච එකක්ද? දැන් අපේ රටේ ජනතාවගේ ප්‍රවර්තන අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින අපි විශේෂයෙන් කිරි නිෂ්පාදන ක්‍රියාවලිය දියුණු කරන ගමන් ඊර්ගාවට මස් බිත්තර වගේ දේවල් හදන්නත් අපි වැඩ පිළිවෙල අරගෙන ගිහිල්ලා තියෙනවා. දැන් අපේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ අපේ ගොවිපළවල් වල දැන් මේ වන විට මේ කිරි නිෂ්පාදනය කරන සත්තුන්ට අමතරව ගත්තාම ඌරන්, ඊගවට බැටළුවන්, එළුවන්, ආවන් වගේ සත්තුන් අපි ඇති කරනවා. ඇති කරන විතරක් නෙවෙයි. එයාලා අපි අරගෙන ගිහිල්ලා
සමාජයේ තවත් අයට ව්‍යවසායකෙනෙක්ට කරන්න පුළුවන් නම් අවශ්‍ය පැටවු ටික දීලා මේක ප්‍රචලිත කරන වැඩ පිළිලක් තියෙනවා. බැටළු කර්මාන්තය ගත්තාම ඉතාමත්ම අධික මිලක් තියෙනවා බැටළු නිෂ්පාදන වලට. ඉතින් ඒ හින්දා අපි ඒ වෙනුවෙන් අපේ ගොවි පොළවල් තියෙනවා. අපි බැටළුන් ඇති කරනවා. දැන් ඒ ඇති කරන බැටළුවන්ව ආපහු සත්ව ආහාර අපේ ආහාර බවට පරිවර්තනය කරන වැඩ පිළිලක් තියෙනවා පමණක් නෙවෙයි. මේ බැටළුවන් හදන්න කවුරු හරි ලෑස්ති වෙනව නම් කොහේ හරි තැනක අපි යාලටත් උදව් කරන්න ලෑස්ති. ඒකට හේතුව අධික ප්‍රෝටීන අවස්ථාව සපුරන ආහාරයක් තමයි මේ කර්මාන්තේ. ඒ හින්දා අපි ඒ කටයුතු ටික ක්‍රියාත්මක කරනවා. ඊගාවට අපි දැන් ඌරන් නැති කරන වැඩ පිළිල ගත්තාම NLDB ආයතනේ ඒත් ඒ වගේමයි. අපි අභිජනන ක්‍රියාවලිය වලට යනවා. ඒ අනිත් කවුරු හරි මේ ව්‍යාපාරේ පටන් ගන්න කවුරු හරි ඉන්නවා අපි ඒත් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවය ඉටු කරන්නට මේ වැඩි විවිධ ක්‍රියාමාර්ග උනගමනය කරනවා. ඉතින් මේවා දැකපු සමහරව පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝ දැන් අපිත් එක්ක එකතු වෙනවා. වැඩි වැඩියෙන් මේ ක්ෂේත්‍රයට මුදල් ආයෝජනය කරන කැමැත්තෙන් ඉන්න විශාල පිරිසක් ඉන්නවා. හැමතෝ ඔය අතරේ මේ කිරි කර්මාන්තයටත් දැන් ආයෝජක වෙනවද කොහොමද? පැහැදිලිවම නේද? දැන් මේ වන විටත් විදේශී රටවල් වලින් දෙනුන් ආනයනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල හදලා තියෙනවා. දැන් බැසිල් රාජපක්ෂ අපේ ඇමතුමත් මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමාගේත් මාර්ගෝපදේශකත්වයෙන් දැන් විදේශීය රටවල් වලින් සත්තුන් ආනයනය කරන්න මුදල් ආයෝජනය කරන්න කැමති අය ඉන්නවා. එතකොට රජය ඒ වෙනකොට වැවිලි ඇමතුමත් සම්බන්ධ වෙලා ඉඩම් ඇමතුමා එක්ක සම්බන්ධ වෙලා මේ සත්ත්ව පාලනයට අවශ්‍ය ඉඩකඩම් දෙන්න සූදානම් කරලා තියෙනවා. ඊට අමතරව ගත්තාම බදු සහන දෙන්න ලෑස්ති කරලා තියෙනවා. සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ගිහිල්ලා විදේශීය රටවල් වලට ගිහිල්ලා හොඳ සත්ත්ව තෝරාගැනීමේ වගකීම බාරන්න තියෙනවා. ඒ කාරණාව ඒ පැත්තෙන් සත්ත්ව පාලනය කෙරෙහි පුළුල් වැඩපිළිවෙලක් මේ රට තුළ අපි ක්‍රියාත්මක කරනවා. ගව සම්පත වැඩි දියුණු කරන්න ඊළඟට ඌරන්, කුකුලන්, තාරාවොන්, ඊගවට බැටළුවන්, සහාවොන් ඒ වගේ විවිධ තැන් වලට මේ ක්ෂේත්‍රයේ අපි පුළුල්ව ගොඩනගන්න කටයුතු කරලා තියෙනවා. හොඳයි. අපි දකින දර්ශන විශේෂයෙන්ම ඔබතුමන් නිරීක්ෂණ චාරිකාවල යෙදෙන අතරතුර ලබාගත් දර්ශන දැන් ගොවිපළ ගැන කතා කරනකොට දැන් රිදියගම මේ ෆාම් එක නැත්තම් මේ රිදියගම සත්තු ගොවිපළත් බොහොම විශේෂයි. දැන් අලුතෙන්ම ආරම්භ වුණු සත්තු ගොවිපළක්. ඔය අතරේ එමතුමා ඔබතුමාගේ අහන්න තුන දැන් මේ දැන් කිරි හා බිත්තර කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමන් ඔබතුමන් විශේෂපතේ ගත්තාම කිරි හා බිත්තර කර්මාන්ත මේ සියල්ල ඔබතුමන්ගේ යටතට පැවරෙන්නේ. දැන් මේ දවස්වල මේ බිත්තර ගැන කතා කරනකොට බිත්තර මිල ටිකක් පහුගිය කාලේ වැඩි වෙලා තිබ්බා. දැන් කොහොමද බිත්තර වල මිල? දැන් බිත්තර මිල සාමාන්‍ය සාධාරණීකරණය කරන්න අපි හැම වෙලාවකම නියාමනය කරන්න කටයුතු කරනවා. ඒ කියන්නේ බිත්තර වැඩියෙන් නිෂ්පාදනය වෙනකොට මිල අඩු වෙනවා. අඩුවෙන් නිෂ්පාදනය කරන මිල වැඩි වෙනවා. මේ හින්දා අපි මේක විද්‍යාත්මකව නියාමනය කරන්න අපේ සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. දැන් විශේෂයෙන් මව් සතුන් පිටරටින් ආනයනය කරන්න ඕනේ අපි. ඒ ටික අපි නියාමනය කරනවා. ඊගාවට ඒ සත්තුන්ගෙන් අපි බිත්තර ටික අරගෙන පැටවුන් ව්‍යාපාරික ප්‍රජාවට දෙන එක නියාමනය කරනවා. ඉතින් ඊගාවට ඔවුන්ට ආහාර සැපීමේ ක්‍රියාවලියට අපි මැදිහත් වෙනවා. මේ හැම එකක් තුළම බලාපොරොත්තු වෙනවා එක පැත්තකින් කුකුළු ගොවිපළ ව්‍යාපාරිකයත් රැකගෙන පාරිභෝගිකයත් රැකගෙන මේ ව්‍යාපෘති ඉස්සරහට අරගෙන යන්න තමයි අපි කටයුතු කරන්නේ. දැන් බැරි වෙලාවත් මේ බිත්තර මිල ඉහළ ගියොත් ජනතාව පරිභෝජනය කරන්නේ නැහැ. ඊට පස්සේ ව්‍යාපාරිකයන්ගේ බිත්තර ඉතුරු වෙනවා. ඒ හින්දා මිල සාධාරණව ගෙනියන්න ඕනේ. අනිත් පැත්තෙන් බිත්තර නිෂ්පාදනය කරන ක්‍රියාවලිය අඩු වුණොත් එහෙම බිත්තර මිල ඉහළ යනවා. අපි දැක්කමුතු අර මේ රජයේ බලයට පත් වුණු කාල සීමාවෙදී බිත්තර මිල සහනයක් ලබා දීලා තිබ්බ රුපියල් 10කට බිත්තරයක් ගන්න ඒ කාලේ අවස්ථාව තිබ්බ. හැබැයි දැන් බිත්තරයක මිල රුපියල් 20 සීමාවත් ඉක්මවලා තිබ්බ. දැන් ටිකක් අඩු වෙලාද කොහොමද? දැන් නියාමනය වෙලා දැන් බිත්තරයක් වෙළඳ පොලේ 15ට විතර ගන්න පුළුවන්. දැන් අපි ඉස්සර අපි දන්නවා උත්සව සමයක් ලම් වෙනකොට බිත්තර මිල ඉහළ යනවා. දැන් එහෙම වෙන්නේ නැහැ. අධිකිල්ලුම හින්දාද? අධිකිල්ලුම හා අර බිත්තර ඉස්සර නියාමනයක් තිබුණේ. දැන් අපි බිත්තර නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයත් එක්ක සමීපව අපි කටයුතු කරනවා. අපි අවබෝධයෙන් කතා කරනවා. ඒගොල්ලෝගේ ප්‍රශ්න වලට අපි මුහුණ දෙනවා. ඒ නිසා ඒගොල්ලෝ අපේ ප්‍රශ්නයක් ඇරලා තියෙන පාරිභෝගිකයට සහන මිලට බිත්තර දෙන්න ලෑස්ති වෙලා තියෙනවා. මේක මම හිතන්නේ සහජීවනයෙන් කටයුතු කරන ඉඳලා තමයි අපිට මේ බිත්තර වල මිල පාලනය කරලා නියාමනය කරලා ඉස්සරහට අරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. අපි මේ දකින්න දර්ශන අර
කුකුළු පැටවුන් මේ බිහි කිරීමේ ව්‍යාපෘති විශේෂයෙන්ම දැන් බිත්තර මිල ඉහළ යන බලපාන සාධකයක් තමයි කුකුළු පැටවුන් මේ හිඟකම නැත්තම් මේ බිත්තර දමන මේ කුකුළු පැටවුන් නැති එක. දැන් ඊට විසඳුමක් විදිහට අලුතෙන්ම කුකුළු පැටවුන් අභිජනනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මොනවාද මේ තියෙන ක්ෂේත්‍රයේ ගැටලු? දැන් අපිට මේක නියාමනය කරේ නැත්නම් ගැටලුවක් පවතිනවා. අපි මව්සතුන් පිටරටින් ආනයනය කරන්න ඕනේ. එතකොට පිටරටින් ආනයනය කරන මව්සතුන්ගේ සංඛ්‍යාව අපි ව්‍යාපාරික ප්‍රජාවත් එක්ක එකතු වෙලා එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා 85000ක් එතන ලක්ෂ දක්වා ප්‍රමාණයක් තමයි මව්සතුන් ලංකාවට ගේන්නේ. එතන මේ සත්තුන්ගෙන් අපි බිත්තර හදලා බිත්තර පැටවුන් එළියට දෙනවා. ඒ නිසා අපිට ඒ ගානට ගියාපුවාම මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි රටට ඕන කරන කුකුල් මස් සහ බිත්තර හදන්න මේ නියාමනය කරන්න ඕනේ. ඒක අපි කරනවා. ඒ විතරක් නෙවෙයි ආහාර. දැන් අපි ආහාර සත්තුන්ට දෙන ආහාරත් වල මිල ඉහළ යන්නේ නැති වෙන්න අපි වගකීම බාර ගන්න ඕනේ. දැන් අපි දන්නවා ලංකාව අපේ ජනාධිපතිතුමා බලයටපත් වුනහම කෘෂිකර්ම විශේෂ ඇමතුමා ඒ වගේ ඇතුළු ඇමතුරු ගණනාවක් මේ රටේ සත්ව ආහාර නිෂ්පාදනය කරන බඩිරිඟු ව්‍යාපෘති වෙනුවෙන් අවධානය යොමු කරා. දැන් ඉස්සර බඩිරිඟු පිටරටෙන් අරගෙන ආවා. අපි මේ බඩිරිඟු ලංකාවේ හැදෙන ප්‍රමාණය හදන්න අවශ්‍ය සියලුම පහසුකම් කෘෂිකර්ම ඇමතුමා විසින් ලබා දීලා තියෙනවා. ඇමතුමාර මේ ජනතාවගේ පැත්තෙන් චෝදනාවක් තියෙනවා. දැන් මේ සත්ත්ව ආහාරවල මිල වැඩි අර අඩුම තරමේ මේ කුකුල් කර්මාන්තය ඇති කරනකොට අර මේ පාවිච්චි කරන දැල්වල පවා මිල වැඩි කියන කාරණාව මොනවා හරි ජනතාවට සහනයක් තියෙනවද? ඔබතුමාලා පහසුකම් සපයනවද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අපි බැංකු ණය පහසුකම් දෙනවා, අමාත්‍යාංශයේ මැදිහත් වෙනවා. මේ කර්මාන්තය ආරම්භ කරන අයට, ඒ වගේම කරගෙන යන අයට උදව් කරන්න අපි සම්බන්ධ වෙනවා. ඊට අමතරව අපි නියාමනය කරනවා. දැන් ආහාර මිල දැන් අපි ලංකාව බඩිරිඟු වලින් ස්වයං පොස්ත වෙන තැනකට 90%ක් විතර දැන් අපිට ඕන කරන බඩිරිඟු අපි හදලා තියෙනවා. හැබැයි වෙළඳ පොලේ බඩිරිඟු මිල ඉහළ යන තත්ත්වයක් අපි දැකලා තියෙනවා. කීප දෙනෙකුගේ වුමනාව මත බඩිරිඟු මිල ඉහළ යන්නේ. ඒ හින්දා අපේ රජය තීන්දුවක් ගත්තා. හරි විකල්ප තියෙනවා. අපිට තිරිඟු අපි ආනයනය කරලා මේ බඩිරිඟු මිල ඉහළ දානවා නම් ඔයගොල්ලෝ අපි තිරිඟු දෙනවා මේ ගොවියන්ට. එතකොට අන්න අපිට පුළුවන් තිරිඟු ලබා දීලා මේ සහන මිලට මේ නිෂ්පාදන ටික ගන්න. ඒ හින්දා අපි මේ සියල්ලම වගකීතු ආණ්ඩුවක් ඇරලා රහක බලාගෙන ඉන්න බෑ. අපි බිත්තර මිල නියාමනය කරන්න ඕනේ. බිත්තර කර්මාන්තකරුවන් ආරක්ෂා කරන්න ඕනේ. ඊළඟට පාරිභෝගිකය රැක ගන්න ඕනේ. ඒ සියලු කාරණා කටයුතු අපි මේ නියාමනය කිරීම තුළින් ඉටු කරනවා. අර මේ ජනතා බලාපොරොත්තු වෙන දෙයක් තමයි බිත්තර මිල ස්ථාවරව තියාගන්න හැකි වේද කියන කාරණාව. දැන් ඔබතුමන්ව සඳහන් කළා උත්සව සමයක් යනකොට සමහරලාට ගණන් වැඩි වෙන්න පුළුවන් මේක. අර බිත්තර එක මිල හැමදාම එක මට්ටමක තියාගන්න බැරිද නැතුව? පුළුවන්. අපි දැන් මේ තත්ත්වය රැකගෙන යනවා හැම වෙලාවකම. දැන් රුපියල් 25ට විතර බිත්තර ගිහිල්ලා තිබුණා පහුගිය කාලේ. ඊළඟට 10ට අඩු වෙලා තිබුණා. දැන් රුපියල් 10ට බිත්තර අඩු වුණාම ව්‍යාපාරිකයා කඩාගෙන වැටෙනවා. බිත්තරයක් නිෂ්පාදනය කරන්න සාමාන්‍ය යනවා 14.50ක් විතර මේ තත්ත්වය තුළ නිෂ්පාදනය කරන්න. ඉතින් 14.50ට හදන බිත්තරේ රුපියල් 16ට එහා යා යුතු නැහැ. ඒකට 16න් එහාට ගියාම පාරිභෝගිකයට ප්‍රශ්නයක්. ඊළඟට පාරිභෝගිකයට බිත්තර මිල ඉහළ ගියාම වෙනත් ආදේශකවලට ඒගොල්ලෝ යනවා. බිත්තර ආහාරයට ගන්න නැතුව තමන්ගේ ප්‍රෝටීන් වමනා විතු කරගන්න වෙන පැතිකඩ වලට යනවා. ඉතින් එහෙනම් මේක නියාමනය කරලා හරියට පවත්වාගෙන ගියේ නැත්නම් මේ දෙපැත්තම පාර්ශ්ව දෙකම ප්‍රශ්න වලට මුහුණ දෙනවා. එහෙනම් අපි දකින්න මේ දර්ශන විශේෂයෙන්ම මේ කුකුළු ගොවිපළවල දර්ශන දැන් මස් සඳහාත් අපි දන්නවා කුකුලන් නැති කිරීමේ කටයුතු සිද්ධ කරනවා. මේක අර විශේෂයෙන්ම කර්මාන්තයක් විදිහට දියුණු වෙලා තියෙනවා. ඒ කර්මාන්තයේ තියෙන ගැටලුවක් තමයි ජනතාවගේ පැත්තෙන් අපි දකිනවා අර චෝදනාවක් තියෙන සමහර වෙලාවට විවිධ හෝමෝන වර්ග පාවිච්චි කරලා අඩු මාස වලින් මේ ඉතාමත් ඉක්මනින් ශීඝ්‍ර වර්ධනයක් ඇති වෙන විදිහට මේ කුකුලන් වර්ධනය කරනවා. මේක අපේ මේ ශරීරයට හොඳ නැහැ. මේ මස් ආහාරයට ගන්න එක ගුණාත්මක බව වැඩි කරන මොනවා හරි වැඩපිළිවෙලක් තියෙනවද නැත්නම් මේ කර්මාන්තය? අපි දැන් ඔය මතේ සමාජගත වෙච්ච කාරණාවක්. දැන් බෙහෙත් හෝමෝන වැඩියෙන් දීලා ශනිකව දවස් 45 එකන දවස් 25න් හදලා වෙළඳ පොළට දෙනවා ආදී වශයෙන් මේ විවිධ දේවල් තියෙනවා. ඉතින් ඒ හින්දා අපි මේ කාරණාව සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා මේක නියාමනය කරනවා. සත්තුන්ට දෙන්න ඕනේ ආහාර ප්‍රමාණය අපි නියම කරලා තියෙනවා. ඊළඟට බෙහෙත් ප්‍රමාණය නියම කරලා තියෙනවා. ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඊළඟට තමයි කියන්නේ මේ කාරණාව මෙහෙම තියෙනකොට දැන් විදේශීය රටවල් වලට අපිට වෙළඳපොළක් තියෙනවා අරාබික වගේ රටවල් වලට මේ කුකුළු මස් අපිට ගෙනියන්න පුළුවන් විකුණන්න පුළුවන්. ඉතින් එතෙන්ට යන්නත් ඔබතුමා කිව්වා වගේ මේ ගුණාත්මක බවෙන් යුක්තව මස් අපි හදන්න ඕනේ විද්‍යාත්මකව.
හින්දා අභියෝගයත් අපි ගාව තියාගෙන ඒ ඉලක්ක කරා යන්න සූදානම් වෙන පරිසරයක් හදනකොට අපිට මේ පරිභෝජනය කරන ජනතාවට විශ්වාසවන්ත විදිහට සෞඛ්‍ය සම්පන්නව මේ ආහාරය ලැබෙනවා කියන සහතිකය දෙන්න ඕනේ. ඉතින් ඒකට දෙන්න අවශ්‍ය වැඩපිළිවෙලත් නෛතික ක්‍රියාවලියක් දැන් මේ දවස්වල අපි සාකච්ඡා කරගෙන යනවා. මේ කුකුළු මස් නිෂ්පාදනය කරපුවාම ඒවා ආහාර පරිභෝජනයට සුදුසුයි කියලා ජනතාවට කරුණු කාරණා කියන්නේ විද්‍යාත්මකව අපි වැඩ පිළිලක් හදලා තියෙනවා. ඊට අමතරව අපි එතනින් එහාට දැන් විදේශීය රටවල් වල සත්තු අපිට පිටරට ආනයන මේ අපනයන කරන්න බෑ සෞඛ්‍ය සම්පන්න සහතිකේ නොතිබ්බොත්. ඉතින් ඒ පිළිබඳවත් අපි සැලකිලිට අරගෙන මේ මස්වල ගුණාත්මක බව පිළිබඳව තීරණ ගන්න තැනකට ගෙන යන නීති සම්පාදනය කරන්න අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අර කුකුළු පැටව් මිල තීරණය කරන්න කොහොමද? සමහර කාලවලදී මිල වැඩි කියලා චෝදනාවක් තියෙනවා. මේ අර දරන්න පුළුවන් මිලකට මේ කුකුළු පැටව් අලෙවි වෙන්නේ මේ චෝදනා තියෙනවා. දැන් මෙතන ගැටලු ගොඩක් තිබුණා. දැන් පහුගිය කාලේ අපිට මතකයි කුකුළු පැටවේ රුපියල් 350යි. ව්‍යාපාරිකයර ගන්න වෙන්නේ 350ට. ඉතින් මේ පිළිබඳව අපි සැලකිල්ලට අරගෙන මේ බිත්තර පැටවුන් නිෂ්පාදනය කරන හැචරි වල කට්ටිය, ඒ වගේම කුකුළු ව්‍යාපාරික ප්‍රජාව එකතු කරලා අපි මේක නියාමනය කරා. විශේෂයෙන් මේ කාරණාවේදී අපි අග්‍රාමාත්‍යතුමත් මැදිහත් වුණා. එතුමාගේ මාර්ගෝපදේශකත්වයත් අපිට ලැබුණා. අපි ඒ අනුව දැන් කුකුළු පැටවේ රුපියල් 175න් එහා විකුණන්න එපයි කියලා තීන්දුවක් ගත්ත එකගතාවයකින්. හේතුව අපිට රුපියල් 175ට පැටවෙක් ඒ පැටව හදන ස්ථානයෙන් දෙන්න පුළුවන්. එයාලට පාඩුවක් වෙන්නේ නැහැ. ඊට වඩා වැඩි මිලකට ගියපු වෙලාවල් තිබුණා. අනිත් එක අතරමැදියෝ පිරිසක් හිටියා. දැන් මේ හැචරි වල කට්ටියන්ට කලින් සල්ලි බැඳලා ඒ අතරමැදියෙක් අරගෙන අර ගොවි මහත්තයාට දෙන ක්‍රමයක් තිබුණා. දැන් ඒ ක්‍රමෙත් අපි වෙනස් කරලා අපි කිව්ව කෙලින්ම හැචරි එකෙන්ම ගොවි මහත්තයාට සත්තු මිලදලා ගන්න තැනට ගෙනියන්න කියලා. ඒ හින්දා දැන් මිල ඒ විදිහට වෙනස් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ එකඟතාවයකට ආවා අපි සාධාරණ මිලකට කුකුළු පැටවුම් ගොවි මහත්තුන්ට දෙන්න කැමතියි කියලා. අපි දකිනවා මෙතුමා දැන් රටවටේ සමහර වෙලාවට අර අතීතයේ ඉඳන් ගොවිපළ කියන සංකල්පය ක්‍රියාත්මක වෙන ගොවිපළ වල තියෙනවා. හැබැයි මේ දේවල් වල මේ හරි හැමම වගාවක් සිද්ධ වෙන්නේ නැහැ. සත්ත්ව පාලන කටයුතු හරි ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. මොනවා හරි අලුත් වැඩපිළිවෙල වල තියෙනවද ගොවිපළ වල? දැන් මේ කාලෙදී සිද්ධ කරන අර සමහර වෙලාවට මේ තියෙන භූමිය අවුරුදු ගානක් තිස්සේ නිකන් තිබ්බ භූමිය. හැබැයි මේවා වෙන මොනවා හරි වවන්න පුළුවන්. එහෙම මොන හරි ව්‍යාපෘති තියෙනවද? අප ඔබතුමා මේ දවස්වල දකිනවා රූපවාහිනී ජාලි සහ මාධ්‍ය ජාලාවල මේ අලුතෙන් ගොවිපළවල් ආරම්භ කරනවා. දැන් සමුන්නා ඔබතුමා සබන්න සමහර තැන්වලදී දැන් පාරම්පරිකව ගොවිතැන් කරපු ඉඩම් වලට නැවත මේ කෘෂිකර්මාන්තයට වටිනාකමක් දීලා සහන දීලා උනන්දු වෙන ජනතාව මේ නැවත වගා කරන්න සූදානම් වෙනවා. අපි දකිනවා මේ තරුණයන් අතර ලොකු පිබිදීමක් තියෙනවා. විශාල පිබිදීමක් තියෙනවා. දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අර අවුරුදු ගාණක් අවුරුදු 25 30ක් වගා කරපු බිම් කෘෂිකර්මාන්තයෙන් ජනතාව ඉවත් වුණා පහුගිය කාලේ. එතකොට අර බිම් මොඩු බිම් බවට පත් වුණා. දැන් මේ උනන්දු කිරීමත් එක්ක තරුණයෝ සහ ව්‍යවසායිකයෝ ගිහිල්ලා මේ මොඩු බිම් නැවත වතාවක් වගා කරන්න සූදානම් කරනවා. අපි මේ දකින්නේ නැවත වගා කරන්න. අල වගා කරපු භූමිය නේද? ඔව් ඒ වගේ කාරණාවල් වලදී සමහර අය මේක කියනවා පාරිසරික ප්‍රශ්න වන විනාශයක් කරනවා කියලා. දැන් මේ තියෙන්නේ අපි බෝපත්තලාවේ අපි අත්හදා බැලුවා අවුරුදු ගාණක් වගා නොකරපු ඉඩම් වල අර්ථාපල් වගා කරන්න. දැන් අපි වගා කරා. දැන් මේ තියෙන්නේ අපි අර්ථාපල් ලක්කර 3-4ක වගා කරලා අපි අත්දැකීමක් ලැබුවා අල ලංකාවේ වවන්න පුළුවන් කියලා. එකට 17ක් ගුණයක් අපිට අස්වැන්නක් නෙලා ගන්න පුළුවන් වුණා ඔය ගොවිපළවල් වලින්. ඒ අනුව අපි බෝපත්තලාව ඒ වගේම රිදිය ඩයගම වගේ ගොවිපළවල් වල මේ වගා කරන්න උනන්දු කෙරුවා. දැන් අවුරුදු 17කට පස්සේ දැන් ওই දර්ශනෙන් පෙනෙන ඩයගම ගොවිපළේ දැන් අල වගා කරන්න ලෑස්ති කරලා තියෙනවා. මෙතෙක් කල් ලෝක මොඩු බිමක් වටපත් වෙලා තිබ්බා. ඕක සමහර විට කවුරු හරි ඕක දිහා බලලා කියනවා මේ වන සංහසාරයක් කරන්න එහෙම නැත්නම් මේ පරිසර විනාශයක් කරන්න කියලා විග්‍රහ කරනවා. දැන් මම වගකීමෙන් කියන ඔය ඩයගම ගොවිපළේ අවුරුදු 17කට ඉස්සෙල්ලා අල වගා කරපු තැන අය අවුරුදු 17කින් වගා කරලා තිබුණේ. දැන් මේ සැරේ අපි පටන් ගත්තා කියලා. දැන් අපි අක්කර 50ක මේ සැරේ අපේ NLDB වතුවල අල වගා කරනවා. මේ කන්නේ. ඒ කියන්නේ එතකොට ඒකෙන් අපි ඔප්පු කරන්න උත්සාහ කරනවා මෙතෙක් කල මොඩු බිම් බවට පරිවර්තනය කරලා තිබුණ පැරණි වගා බිම් නැවත ඵලදායී විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. අපිට අල වගා කිරීම අත්‍යවශ්‍යයි. විදේශීය රටවල් වලට යන විනිමය අපිට ඉතුරු කරගන්න පුළුවන්. ලංකාවේ ගොවියන්ට දෙන්න පුළුවන්. අපි NLDB ආයතනය ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මේ අක්කර 50 ගාල වගා කරලා
බීජ ලබා දෙන්න ලෑස්ති කරලා තියෙනවා ගොවියන්ට. අර මේ දැන් පහුගිය කාලේ අපි දැක්කා මේ අර්ථාපල් අපේ ලංකාවේ අපේ රටේ වගා කරපු අර්ථාපල් ටිකක් මිලෙන් වැඩි. හැබැයි දැන් ඔය කාරණාවත් එක්ක මිල අඩුවේ කියලා අපි හිතනවා. දැන් අපේ රටේ වගා කරන අලවල ගුණාත්මක බව වැඩි. ඒ හින්දා මිල වැඩි ඇත්තටම. විදේශ රටවල් වලින් හදන අලවලට වඩා ලංකාවේ ජනතාව ලංකාවේ අල භාවිතා කරන්න කැමති. ඉතින් එතකොට ඒ කාරණාවත් එක්ක ගත්තාම ගුණාත්මකයෙන් වැඩි අල නිෂ්පාදනය කිරීම සුලභ කරොත් අපිට පුළුවන් මිල පාලනය කරන්න. ඒ හින්දා අපිට අවශ්‍ය වෙන්නේ මේ අල වගා කිරීම තවදුරටත් පුළුල් කිරීම. හොඳයි එමතුමා මේ දැන් ඔය ගොවිපළවල වවන්නේ අල විතරද නැත්නම් තව වෙනත් භෝග වලට අවධානය යොමු වෙලා තියෙනවද? දැන් තෝරාගත්ත මොන හරි භෝග තියෙනවද ඒ වගේ? අපි NLDB ආයතනය ගත්තාම පුළුල් පරිසරයක් තියෙන වගා කෘෂිකාර්මික කටයුතු වලට දායක වෙන තැන. දැන් මේකේ විශේෂයෙන් පොල් වගාව. දැන් ලංකාවේ පොල් මිල ඉහළ යනවා. දැන් පහුගිය කාලේ පුරාවට මම මේ NLDB වතු වලට ගිහිල්ලා බලාපුවාම පොල් නැවත වගා කරලා නැහැ. වගා කරා නම් බොහොම අල්පයි. අක්කර 1000ක් 1200ක් තියෙන වත්තක අක්කර 50යි වගා කරන්න උත්සාහ කරනවා. අර ඒ විදිහට වවපු නැති හින්දාද දැන් මේ දවස්වල පොල් වල මිල ටිකක් වැඩි? අපි දැන් පොල් වල මිල ඉහළ යාමට උත්තරයක් දෙනවා නම් අපි කරන්න ඕනේ ඊගාව කාරණා තමයි පොල් ප්‍රමාණය වැඩි කිරීම. එහෙමනම් වවන්න ඕනේ. ඒ හින්දා අපි මේ හා සම්බන්ධව අපි පොල් වගා කිරීම උනන්දු කරන්නත් කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. දැන් මහින්දානන්ද අලුත්ම ඇමතුමා අපිට කියලා තියෙනවා එතුමාගේ ඒ කුසිකර්ම අමාත්‍යාංශය සම්බන්ධ කර ලංකාවට ඕන කරන මිරිස් වගා කරන්න. එළවලු වගා කරන්න. මේ භූමි බාර ගන්න කියලා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ මේ අපිට තියෙන ඉඩම් මුඩු බිම් බවට පත් වෙලා තියෙන ඒවා පවා භාවිතා කරලා විශේෂයෙන් තරුණයෝ එකතු කරලා. දැන් කුසිකර්ම අමාත්‍යාංශය තියෙනවා සැප් කියලා ව්‍යාපෘතියක්. ඉතින් තරුණයෝ ටික අරගෙන NLDB අක්කර 2-3ක් ඒගොල්ලන්ට අපි බිම සකස් කරලා දීලා ජල ලබා දීලා අවශ්‍ය පහසුකම් දීලා ඒගොල්ලොත් එකතු කරලා වගා කරන්න අපි කටයුතු කරනවා. අස්වැන්න ඒගොල්ලන්ට දෙනවා. අපි ගොවිබිම ඒගොල්ලන්ට භාවිතා කරන්න කටයුතු කරනවා. එමතුමා දැන් අපි හිතමු දැන් මේ වගේ දෙයක් සිද්ධ කරන්න කැමති වගාවක් සිද්ධ කරන්න නැත්නම් මේ පශු සම්පත් ක්ෂේත්‍රයට සත්ත්ව පාලන ක්ෂේත්‍රයට කෙනෙක් ඉන්න කැමති නම් තරුණ විදිහට බොහෝ දෙනෙක් කැමතිනේ අලුත් ව්‍යාපාර සංකල්ප අරගෙන එනවා. මේ අලුත් කන්සෙප්ට්ස් තමයි මේ පිරිස අරගෙන එන්නේ. දැන් ඒ වගේ කෙනෙක්ට තැනක් තියෙනවද ඔබතුමන්ගේ අමාත්‍යාංශයේ? අපි විවෘතව ආරාධනා කරනවා තරුණයන්ට විශේෂයෙන් මේ ක්ෂේත්‍රයට එකතු වෙන්න කියලා. අපි උදව් කරන්න ලෑස්ති. මොකද අපේ අමාත්‍යාංශයේ තියෙන්නේ කුසිකර්ම ඇමතිතුමාගේ අධීක්ෂණ යටතේ ක්‍රියාත්මක වෙන්නේ. හරියට එකට බද්ධ වෙලා. දැන් කුසිකර්මික කටයුතුයි සත්ත්ව පාලන කටයුතුයි කියන්නේ දෙකම එක තැනට යන්න පුළුවන්. ඒ හින්දා අපි මේ කුසිකර්ම ඇමතිතුමාගේ අමාත්‍යාංශයේ ආශිර්වාදයක් අරගෙන අපි ගාව තියෙන පහසුකම් තාක්ෂණයක් ලබා දීලා අපි මේ කෘෂි ව්‍යවසායකයෝ අපිත් එක්ක එකතු වෙනවා නම් අපි ආරාධනා කරන අපි ලෑස්ති උදව් කරන්න. බැංකු ණය පහසුකම් දෙනවා, ඉඩම් ලබා දෙනවා, ඊගාවට වාරි පද්ධති අපි සකස් කරලා දෙනවා, ඊගාවට බීජ ටික අපි ලබලා දෙනවා, ඊගාවට වෙළඳපොළ අපි හදලා දෙනවා. ඉතින් මේ වගේ ගත්තාම මහ පුළුල් පරිසරයක් දැන් අපේ මේ කුසිකර්ම අමාත්‍යාංශයෙන් නිර්මාණය වෙලා තියෙනවා. මේ කුසිකර්ම අමාත්‍යාංශයත් එක්ක එකතු වුණාම අපිට පුළුවන් මේ තරුණයන්ට විශේෂයෙන් අපේ ඉඩම් භාවිතා කරලා මේ කාරණාවට එන්න. අපි ඒක දැන් දැනටත් ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා ජනතාවට. හොඳයි ඔය අතර එමතුමාට පරිසරය ගැන කතා කරපු හින්දාම අහන්න හිතුණා දැන් චෝදනාවක් එල්ල වෙන ඔබතුමන්ලට පවා විශේෂයෙන්ම දැන් මේ ගොවිපළවල තියෙන ඒ ඉඩම් එලිපෙහෙලි කරලා විවිධ වගාවන් ආරම්භ කරනකොට සමාජයෙන් විරෝධතාවක් එල්ල වෙනවා. දැන් එමතුමා උදේ අපි මේ රැකියාවට එන අතරදිත් අපි දැක්ක කාරණාවක් තමයි පාරේ යනවා මේ කොටපටවගත් ලොරි. හැබැයි සමාජයේ වැරදි මතයක් නිර්මාණය වෙලා තියෙනවා මේ කැලෑ කපල මේ එලි කරලා ඒ දැව සම්පත් තමයි අරන් යන්නේ කියලා. ඔබතුමන්ලගේ පාර්ශවයෙන්ම රජයෙන්ම කිව්වා මේ වාණිජමය වටිනාකමක් සහිත ගස් වවල ඒ වාණිජමය ගස් තමයි මේ විදිහට ඉවත් කරලා තියෙන්නේ කියලා. මොකක්ද ඇත්ත කාරණාව? අපි දකින සිංහරාජ ගැන බොහෝ විරෝධයක් එල්ල වෙලා තියෙනවා, සමාජ විරෝධයක්. මේ මොකක්ද ඇත්ත කතාව? මිනිස්සු අතර මේ විදිහට විරෝධතාවක් ඇති වෙන්නේ මේ වගේ දෙයක් සිද්ධ වෙනවද නැත්නම් මොකක්ද මේ සිද්ධ වෙන්නේ? එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ දැන් අපි ලංකාවේ දැව අවශ්‍යතාවයක් තියෙනවා. ඕනෑම ලෝකේ රටකර දැව අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට මේ දැව ටික අපි හදා ගැනීමත් දැව වලින් ස්වයං පෝෂිත වීමත් අපි කරන්න ඕනේ. හැබැයි ඒකේ අර්ථකථනය වෙන්නේ නැහැ මේ ස්වභාවික වනාන්තරවල ගස් කපන්නයි කියලා. අපි වගා කරනවල තියෙනවනේ තේක් වගේ දේවල් ශාකය හදලා තියෙනවා. ඊළඟ නෝරෙලිය පැත්තට ගියාපුවම ඔබතුමාලා දකිනවා විදේශ රටවල් වලින් ආනයනය කරපු ගස් හදලා තියෙනවා. පරිසරය විනාශ වෙලා වෛරස් වගේ. ඒවා දැන් ප්‍රතිපත්තිය කරලා ඒවා කපලා අයින් කරලා ඒ බිම් වල අපේ රටට ගැලපෙන දේවල් වගා කරන්න. රබර් වගා කිරීම. ඒ වගේ දේවල් වලට ගිහිල්ලා තියෙනවා. ඒ අපිට ගැලපෙන දේවල්. ඒතර ඒ කපන දැව ආපහු ඒ ස්ථානවලට ප්‍රවාහනය කරනවා. ඒක තමයි ඔබතුමා පාරින් දකින්නේ.
ඊළඟට ඒවා අරගෙන ගිහිල්ලා දේවාසිත නිෂ්පාදන ගෘහ කර්මාන්ත වගේ දේවල් භාවිතා කරනවා. ඒක පාරේ එහෙම යනවා මිසක්කන් ඒකේ අර්ථකථනය වෙන්නේ නැහැ මේ වන සංහාරයක් කරනවා කියලා. අපේ සමාජ මාධ්‍යවලත් දැක්ක අර මේ විවිධ මාධ්‍ය වාර්තා පළ වුණා මේ ඉන්දියාවේ මේ විදිහට පටවගෙන ගිය ඡායාරූප පවා වෙනස් කළ සංස්කරණය කරලා සමාජ මාධ්‍ය තුල සංසරණය වෙනවා කියලා. අද දැන් අජිත් අද මේ රටේ හරිම පටු විදියට හිතන පිරිසක් ඉන්නවනේ. දැන් මේ රටට ආදරය කරන පිරිස සහ ආදරය නොකරන පිරිස අතරනේ මේ අරගලේ තියෙන්නේ. ආදරය කරන පිරිස පරිසරයට ආදරේ. ආගමට දහමට ලැබී මහ පොළොව සුරක්ෂිත කරනවා. ඒ ආදරය කරන පිරිස එහෙම කරාගෙන ඉස්සරහට යනකොට මේ ආදරය නොකරන පිරිස මේ කාරණා විවේචනය කරනවා. දැන් විවේචනය කරනකොට ඕන් කරන්නේ අර වගේ පාරිසරික සාධක අරගෙන මේ රජය මෙන්න මහා දැවැන්ත වන විනාශයක් කරනවා. ආදි වශයෙන් විවිධ දේවල් එල්ල කරලා චෝදනා ඉදිරිපත් කරනවා. හොඳයි ඇමතුමා අපිට මොහොතක් දෙන්න අපි තවත් කතා කරන්න ඕනේ පිළිබඳව ඊට කලින් විරාමයක් ලබා ගමු. ඔබට එකතු වෙන 7 වෙනි පැයේ සමගින් පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන කිරිහා බිත්තරාශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමන් ඩී.බී. හේරත් මහත්මයා අපිත් එක්ක 7 වෙනි පැයට එකතු වෙන්නේ. එමතුමා මේ දැන් ඊයේ දවසේ අපි දැක්ක අර විපක්ෂ නායකතුමන් විශේෂයෙන්ම දැන් එතුමන් පරිසරය ගැන කතා කරනවා දේවන්නාවේ අපිරිසුදු වෙලා කියලා චෝදනාවක් එල්ලුණා. කතානායකතුමාට මේ ප්‍රශ්නේ යොමු කළා. මේ ඇත්තටම එහෙම වෙලාද අර දැන් අපිට දකින්න තියෙන දේ තමයි අර පහුගිය කාලේ රිෂාඩ් බදියුද්දීන් මහත්තයා ගස් කපනවා කියලා චෝදනාවක් එල්ලුණානේ. ඒ කාලේ විපක්ෂ නායකතුමා ඔහොම කතා කළේ නැහැ කියලා ඔබතුමන්ලගේ විපක්ෂෙම තමයි ඊයේ දවසේ කිව්වේ පාර්ලිමේන්තුවේ. විපක්ෂ නායකතුමා මේ කතා කරන්නේ මැරිලා ඉපදුනා වගේ. යහපාලන ආණ්ඩුව කාලේ මේ රට කරපු විනාශය වන සංහාරය විතරක් නෙවෙයි මහ පොළොව විකුණන්න හදපු තැන් දැක්කා. වැව් කපනවායි කියලා මහ විශාල විදිහට වැව් හාරලා විනාශ කරනවා අපි දැක්කා. ඒ වගේම දැන් නීති විරෝධීව මැණික් ගරනවා අපි දැක්කා. ඒ එකකටවත් විපක්ෂ නායකතුමා කතා කරේ නැහැ. දැන් ඔබතුමා කිව්වා වගේ විල්පත් විතරක් අක්කර 16000ක් ඝන කැලෑව කැපුවා. හැබැයි ඒ වෙලාවේ ඒ ආණ්ඩුවේ හිටපු රිෂාඩ් බදියුද්දීන් උන්නහැට විරුද්ධව මේ සජිත් ප්‍රේමදාස මහත්තයා කතා කරේ නැහැ. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයේ දෙවෙනි නායකයා. ඊළඟට කැබිනට් එක නියෝජනය කරන ඇමතිවරයෙක්. ඒතර මේ විපක්ෂ නායකතුමා ඒ කාලේ නොදකපු දේවල් දැන් මැරිලා ඉපදෙලා වගේ දැන් විග්‍රහ කරනවා. මට පුදුම මෙතුමාගේ දැනුම පිළිබඳව. දැන් එතුමාට මේ රටේ තියෙන තත්ත්වය යථාර්ථවාදීව බලන්න පුළුවන් කමක් නැහැ. දැන් ජාතික නායකත්වයට පත්වෙන කෙනෙකුගේ තියෙන දූරදර්ශී භාවයක් අපිට පේනෙන්න එපාය. එතන මේ ඉතාමත්ම පටු විදිහට පුංචි සීමාවක ඉඳලා කතා කරන නායකත්වයක්. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ එහෙම නෙවෙයි. මේ රට ගැන පැහැදිලි චිත්‍රයක් පැහැදිලි විපක්ෂයකින් රජය ගෙන යන වැඩපිළිවෙලට මාර්ගෝපදේශකත්වය දෙන්න නිවැරදිව විවේචනය කරන විපක්ෂයක් වෙන්න ඕනේ. හොඳ එමතුමා අද සහ හෙට දවස්වල පාර්ලිමේන්තුව පැවැත්වෙනවා සහරාන් සම්බන්ධයෙන් මේ යෝජනා විවාදයට ගන්න මොනවා වෙයිද? සහරාන්ගේ වාර්තාව දැන් සහරාන් පිළිබඳව ඒ සිද්ධිය පිළිබඳව පරීක්ෂා කරන්න පත් කරේ ඒ ආණ්ඩුවේ ජනාධිපතිතුමා තමයි කොමිෂන් සභාව. එතකොට ඒ කොමිෂන් සභාවෙම කියලා තියෙනවා එක තැනක අකර්මණ්‍ය වෙච්ච රජයක් අකර්මණ්‍ය වෙච්ච රජයක් මෙතන තිබ්බේ කියලා. මට පිටුවත් එක කියන්න පුළුවන්. ඒ කොමිෂන් සභාවේ වාර්තාවේ කියලා තියෙනවා අකර්මණ්‍ය වෙච්ච රජයක්. ඒ කියන්නේ අකර්මණ්‍ය වෙච්ච රජයක් කියන්නේ ඒ කාලේ රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් එක, ආණ්ඩු පක්ෂය ඔක්කොම ටික රජේ. ඒතර මේ අකර්මණ්‍ය වෙච්ච රජයේ හින්දා තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ කියලා තියෙනවා. දැන් මාවනල්ලේ බුදු පිළිමයට ගහනකොට ඒ අය බේරගන්න කතා කරනකොට අසාධ්‍යාලිලා ඊළඟට පොත්තල මේ වනාත විල්ලුවේ අපපුරුද්‍රව්‍ය හම්බ වෙනකොට එයාලා බේරගන්න කතා කරනකොට ඊගාවට මේ සිදුවීම් එක ගත්තාම ඊබ්‍රහීම් කියන ව්‍යාපාරිකයාට රිෂාඩ් බදියුද්දීන් මේ අවශ්‍ය පහසුකම් දීලා ව්‍යාපාරය දියුණු කරගන්න කටයුතු කරනකොට ඒ සල්ලි ටික සහරාන්ට ගියයි කියලා ඔප්පු වෙලා තියෙනකොට මේ සියලු කාරණාත් එක ගත්තාම මේ කණ්ඩායම නේද වගේ කියන්න ඕනේ. දැන් ඒගොල්ලෝ උත්සාහ කරනවා තොප්පි අපේ පැත්තට දාන්න. හැබැයි රටේ ජනතාව බුද්ධිමත් සහරාන්ගේ ක්‍රියාවලිය නීතිපතිතුමා අධිකරණයට අරගෙන ගිහිල්ලා වගකීමෙන් අපි කියනවා දඬුවම් දෙන්න ඕන අයට දඬුවම් දෙන්න සහ මහ මොලකරුවන් හොයාගැනීමේ ක්‍රියාවලියට අවතීර්ණ වෙලා තියෙනවා. හොඳයි. අපි බලාගෙන ඉන්නවා අද සහ හෙට දවසේ පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ විවාදය පැවැත්වෙන බොහෝ අදහස් පළ වේවි මේ විවාදය අතරතුර. ඒ අතරදී අපි සූදානම් 7 වෙනි පැය දවසට අවසන් කරන්න අපිත් එක්ක එකතුනේ පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන කිරිහා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමන් ඩී.බී. හේරත් මහත්මයා. ඔබතුමන්ට බෙහෙවින් ස්තුතියි. පශු
සම්පත් ක්ෂේත්‍රයේ කිරි ආශ්‍රිත කර්මාන්ත බිත්තර මේ හැම දෙයක් පිළිබඳව ජනතාව සුබවාදීව දකීවි. ඉදිරි අනාගතයේදී විශේෂයෙන් ඔබතුමන්ගේ අමාත්‍යාංශය හරහා මේ වැඩ කොටස ඉෂ්ට සිද්ධ කරන්න හැකියාව ලැබෙන කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් 7 වෙනි පැය මේ විදිහට අවසන් කරන්න සූදානම්. යලිත් අපි ඔබව මුණ ගැහෙන්නේ හෙට උදේ 7ට. ඔබට සුබ දවසක්. බොහොම ස්තුතියි.